භික්ෂුන් වහන්සේලා විශේෂ පවත්වන වැඩසටහනක්. ඉතින් අදත් අපි ඒකේ කමඨාන සුද්ධ කිරීමේ ධර්ම සාකච්ඡාව සඳහායි සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් මාරම්භ ස්වාමීන් වහන්සේ ටිකක් දීර්ඝ සක්මනකින් පස්සේ දැන් වැඩලා ඉන්නවා. ඉතින් මම ආරාධනා කරනවා එහෙමනම් මාරම්භ ස්වාමීන් වහන්සේට අද කමඨාන වාර්තා ඉදිරිපත් කරන්න කියලා. පළමුවෙන්ම සමාවෙන්න ඕන ප්‍රමාණයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මහා සංඝරත්නයන් අවසරයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් කර්මස්ථාන වාර්තාව 2027 වන දින මෙම වැඩමුළුව ආරම්භ කළ අවස්ථාවේ සිට මා අවස්ථා ගණනාවකදීම සක්මනෙහි යෙදුනි. පර්යංකයට වඩා මාසිත ඇලුම් කළේද සක්මනටයි. අද 7:11 වෙනදාට වඩා උද්‍යෝගයකින් අවදි වී මා ලනුපැදුරෙහි සක්මන් ආරම්භ කළෙමි. විනාඩියක් පමණ එක තැන හිඳමින් ශරීරයේ ඍජුව තබා ගනිමින් හොඳ හුස්මක් අරගෙන ගමන ආරම්භ කළහ. වට 3ක් පමණ ටිකක් වේගයෙන් ඇවිද්දෙමි. ඉන්පසුව මාසිත දෙපා තුලටගෙන මුලින් දකුණු පාදයට පසුව වම් පාදයට ඔසවනවා, ගෙනියනවා, තබනවා යන හැඟීමෙන් මෙනෙහි කරමින් ගමන් කළහ. එසේ දැඩි වීරියකින් කරගෙන යන විට විලුඹ, ලේවකය, ඇඟිලි තුඩු ලනුපැදුරෙහි තබන විට එහි සියුම් වේදනා මාහට දැනිනි. ඒ සඳහා දැනෙන විවිධතා දෙස අවධානය යොමු කරගෙන සිටින විට එකපාරටම අරමුණ වෙනස් වී ඇවිදීමේ වේගය ගැන සිතුවිල්ලක් ඇතිවිය. ඒ සිතුවිල්ල නම් මුලින් මා ආරම්භ කළ වේගයට වඩා හෙමින් ඇවිදින බව දැනුනි. එහෙත් මා හිත මනාව වේගය අඩු කිරීමක්ද සිදු නොකළ බව දනි. ඒ සිතුවිල්ල දිගටම ක්‍රියාත්මක වීමට ඉඩ නොදී නැවත ඇවිදීමේ ක්‍රියාවට සිත යොමු කළද ඊටමත් කෙටි වේලාවයි ඒ දැනීම්වල සිහිය තබාගෙන සිටීමට හැකි වූයි. තවදුරටත් සක්මනෙහි සිත සමාධිමත් කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. මම නම් හිතන්නේ ඉතින් ලොකු මේ ගැටලුවක් වෙලා නැහැ. ඒ වගේ අපි සක්මන කරගෙන යනකොට අපේ හිත පිට පයින්නවා කියන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඉතින් අපි දැනුවත් වුණා නම් මේ වෙලාවේදී දැන් උමනා තැන නෙමෙයි ඉන්නේ. ගෝචර භූමියේ නෙමෙයි හිත තියෙන්නේ කියලා තේරුණා නම් එතනත් සතියක් තමයි තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපේ බලාපොරොත්තුව තියෙනවා අනිවාර්යෙන් මේ සක්මනේම නැත්නම් අපේ පාදයේම අවධානය තියෙන්න ඕනේ කියලා. හැබැයි හිත පිට ගියාම ඒ පිට ගිය බව දැනීමත් සතියක් තමයි. අර අපිට තියෙන්නේ පිට ගියාම ඒකට අපි වැඩියෙන් උනන්දු කරවන්නේ නැතුව නැත්නම් ඒ පිට ගිය තැන අභිරමණය කරන්නේ නැතුව ඒ ගැන සතුටු වෙන්නේ නැතුව ඒකත් ඔස්සේ යන්නේ නැතුව ඒක අපි දැන ගැනීමත් සතියක්. ඊට පස්සේ නැවතත් මේ වමනා කරන තැනට හිත ගන්න තමයි අවශ්‍ය වෙන්නේ. දැන් ඇතැම් වෙලාවට අපේ හිතේ යම් කනස්සල්ලක් ඇති වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ ඉන්න ඕන තැන නෙමෙයි හිත ඉන්නේ. මේක මහා මේ කිසිම කමකට නැති හිතක් කියලා. ඉතින් අපිටම අපි චෝදනා කරන්න ඉඩ තියෙනවා. ඒක එච්චර ඉතින් අවශ්‍ය නැහැ. මොකද ඔතෙන්දී අපි අපිට බැනගන්න ගියොත් එහෙම චෝදනා කරගන්න ගියොත් මේ අනවශ්‍ය නීවරණයක් තමයි යදගන්නේ ඉස්සරහට. ඒ නිසා කිසිම පසුබෑමකින් මේ පසුතැවිල්ලකින් තොරව මේ වෙලාව යම් හෝ වෙලාවක අපි දැනගත්තා නම් මේ වෙලාවේදී ඉන්න ඕන තැන නෙමෙයි හිත ඉන්නේ හිත පිට ගිහිල්ලා ඉන්නේ කියලා අන්නේ මොහොතේදී නැවතත් හිතට වැඩිය වෙහෙසක් නොකර හැකියක්මනින් නැවත ඌමනා තැනට ගන්නයි තියෙන්නේ. හරියට නිකන් මොකක්වත් උනේ නැහැ වගේ. යාට මොකද අපි ඕන්ට වඩා තරවටු කරන්න ගියොත් අපි ඔතන ද්වේෂයක් අවශ්‍ය ගන්නවා. නැත්නම් පසුබැසීමක් පසුතැවීමක් ඇති කර ගන්නවා. ඒක එතකොට උද්දච්ච කුච්චයට බරයි. ඒකත් ඕනේ නැහැ. ඒකත් තේරුම් අරගත්තා. මේ වෙලාවේ ඔන්න හිත පිට ගිය බව දැනගත්තා. දැනගත්තට පස්සේ ඔන්න ආයෙත් අපිට ඕමනා තැනට හිත ගත්තා. අපි හිතමු මේ වෙලාවේදී ඒ හිත පිට ගිය බව දැනගත්ත මොහොතේදී දැන් අපේ පාදය අපිට ඔන්න වම් පාදයේ වැදිලා තියෙන්නේ. ඉතින් අපි ඒක කෙලින්ම අතනින් දැම්ම වම් පාදයට. දැන් මොනවද දැනෙන්නේ? එතනින් පටන් ගත්තා. අන්න ඒ වගේ අපි පුළුවන් තරම් අර අනවශ්‍ය නීවරණ අවශ්‍ය ගන්න ඕනේ නැහැ. අපි උමනාවෙන් වෙච්ච දේ උනා.
ඒ වෙච්ච දේ උනේ මගේ උවමනාවට නෙමෙයි කියලා තේරුම් අරගෙන ආයේ හැකියක්මනින් අපේ ඒ උවමනා තැනට හිත යොදන්නයි තියෙන්නේ. ඉතින් ලොකු කියන්නේ බරපතල වැරද්දක් කිසිසේත්ම වෙලා නැහැ. දිගට කරගෙන යන්න. ඕක ඒ කියන්නේ සකස් වෙලා එනවා. අපි හිතන ඉක්මනට නෙමෙයි පොඩ ඕක වර්ධනය වෙගෙන එනවා. කළා තියෙනක හොඳයි. දෙක පර්යංක වාර්තාව මා පර්යංකයට ඊතරම් ප්‍රිය නොවේ. එයට හේතුව එක දිගටම බොහෝ වෙලාවක් බිම වාඩි වී සිටීමට මාහට ඇති අපහසුතාවයයි. එහෙත් මා අද දින වාඩි වීමට ඇති කොට්ටයද ඉවත් කොට පර්යංකයෙන් වාඩි වී ශාරීරිය සැහැල්ලු කොට හොඳ හුස්මක්ගෙන භාවනාව ආරම්භ කළෙමි. වෙනදාට වඩා නැවුම් බවක් වෙනසක් දැනෙන්න පටන් ගත්ත. ඒ වෙනස නම් අද වෙනතෙක් මාහට දැක ගැනීමට නොහැකි වූ හුස්ම රැල්ල නාස්කුහරයෙන් ඇතුල්වන බවත් නාස්කුහරය මුදුනෙහි හුස්ම රැල්ල වදින විට සිහිල් බවකුත් දැනෙන්න පටන් ගත්ත. ඒත් නැවත හුස්ම රැල්ල පහළට දමන විට කොතෙක් උත්සාහ කළද දැක ගැනීමට නොහැකි විය. එහිදී ගන්නා හුස්ම රැල්ල කෙරෙහි පැවති අරමුණු වෙනස් වී හෙළන හුස්ම රැල්ල දෙස බැලීමට උත්සාහ කිරීමේදී හරියට රියදුරෙකු විසින් පදවන වාහනයක් ස්වයංක්‍රීයව පාලනයෙන් තොරවීමේදී ඇතිවෙන අවස්ථාවක් යම්බදුද එවැනි දැනීමක් ඇතිවිය. ඒ සැනින් මා දැස විවර කළෙමි. එතනින් එහාට සිත පිහිටුවා ගැනීමට උපදෙස් පතමි. ඔව් ඉතින් ඔතන එකතකින් අර පොඩ්ඩක් ඉන්ද්‍රිය සමතාවයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මුලදී පටන් ගන්නේ යම්කිසි උපරිම වීර්යයකින් කියන්න පුළුවන්. මොකද හිත ටිකක් ගොරෝසු මට්ටමක තියෙන්නේ. ඒ වගේමයි තාම මෙල්ල වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපි යම් පමණක වීරයක් යොදන්න අවශ්‍යයි මේක මෙල්ල කරගන්න. දමනය කරගන්න. හැබැයි දමනය වුණාට පස්සේ මෙල්ල වුණාට පස්සේ අපි ටිකක් ඒ වීරය සියුම් කරන්න ඕනේ. නැත්තම් ඒ උවමනා පමණට මේ වීරයේ අඩු වැඩි වීමක් කරේ නැත්තම් අපි අර පරණ මට්ටමකම වීරයක් බරපතල වීරයක් දිගට අරගෙන ගියොත් මේක ඒ බරපතල වීරය නිසාම මේක විසිරෙන්න පුළුවන්. දැන් මම දන්නේ මං කියන එක තේරෙනවද කියලා. ඒ කියන්නේ මුලදී තමයි අපිට වැඩි වීරයක් ඕන වෙන්නේ. මොකද හිත තාම මෙල්ල වෙලා නැහැ. හැබැයි අපේ මේ ප්‍රයත්නය හරහා හිත පොඩ මෙල්ල වෙන්න හිතේ ඇති වෙනවා යම්කිසි දමනයක්. හිත ටික ටික දැන් අරමුණට එන්න පටන් ගන්නවා. අරමුණේ ඉන්න බව Tamanට තේරෙනවා නම් දැන් අර කලින් තරම් වැඩි වීරයක් යොදන්න අවශ්‍ය නැහැ. අපි කලින් තරම් වැඩි වීරයක් තාමත් යොදනවා නම් ඒකම හේතු වෙනවා හිත විසිරෙන්න. ඔකට කියනවා අතිපග්ගහිතං විරියං උද්දච්චානුපතිතං සමාධිස්ස පරිපන්තෝ කියලා කියනවා. මේ සමාධියට පටහැනි ධර්මයක් තමයි මේ අතිපග්ගහිත වීරය. ඕන්ට වඩා වැඩියෙන් යොදන වීරය. ඉතින් ඕන්ට වඩා වැඩියෙන් යොදන වීරය නිසාම හිත උද්දච්ච කුච්චයට යනවා. උද්දච්චයට යනවා විශේෂයෙන්ම. හිත විසිරෙන්න පටන් ගන්නවා. ඒතකොට අපේ මෙතනදී ඉතින් ප්‍රායෝගිකව අපි හඳුනා ගන්න ඕනේ. දැන් මේ හරියට නිකන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි වාහනයක කන්දක් නගින්න ඕන නම් ඔන්න අඩු ගියර් එකකට දාගන්නවා. ඔන්න එකට දාගත්තා. එකට දාලා ඔන්න කන්ද නැග්ගුවා. ඊට පස්සේ දැන් තියෙන්නේ පල්ලමක් නම් ඉතින් එකට දාගෙන යන්න බැහැනේ. දැන් ඔන්න ඊට වඩා අඩු ගියර් එකකට දාන්න ඕනේ. හතරට දාගත්තා. ඊට පස්සේ ඔන්න ඒක දිගට යනවා. මොකද වැඩි මේ පෙට්‍රල් දහනයක් දැන් අවශ්‍ය නැහැ. මොකද පල්ලමක් තියෙන්නේ. අන්න ඒ වගේ දැන් අපේ හිතත් අර මුල් ටික দমনය කරගන්න නම් ඒ උමනා කරන හික්මීම යාට ලබා දෙන්න නම් මුලදී ටිකක් ශක්තියක් වැය කරන්න වේවි. හැබැයි යා හරියට පාරට වැටුණාට පස්සේ එච්චර ශක්තියක් යොදන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අපිට තියෙන්නේ දැන් යා ට්‍රැක් එකට වැටුණා, යන්න ඕන පාරට වැටුණා. දැන් තියෙන්නේ බොහොම හිමීට යන්න දෙන්නයි තියෙන්නේ. යන විදිහට යන්න දෙන්නයි තියෙන්නේ. අපි පොඩ්ඩක් අත ගන්න ඕනේ. උන්ට වඩා දැන් තද කළා, හිර කළා මේක කරන්න බෑ. ඒ වෙනුවට යන විදිහට යන්න දෙන්නයි තියෙන්නේ. මොකද දැන් යා මෙල්ල වෙලා ඉන්නේ. අපිට ඕන පාරේ තමයි යා යන්නේ කියලා තේරුම් අරගෙන අන්න වීර්ය පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. නිසා ඒ වීර්ය සමතාවයේ ඊටාම වැදගත් අංගයක්. එතකොට අපි මේ විදිහට ඒ වීර්ය සමතාවයක් කරනවා නම් අවශ්‍ය තැනදී අඩු වැඩි කිරීම ගන්නට කරනවා නම් අන්න ගන්නට යනවා. ඉතින් මෙතෙන්දී එතකොට ඒ විශේෂයෙන්ම වීර්ය අඩු වැඩි කිරීම මත තමයි සමාධිය හැදිලා එනවද නැත්නම් එක තැන අපි හිර වෙනවද කියන එක තීරණය වෙන්නේ. මොකද අපි අනවශ්‍ය විදිහට වීර්යයක් යොදනවා නම් සමාධිය හැදෙන්නේ නැහැ. ඒ වගේම වීර්ය ඕන්ට වඩා අඩු කළොත් නිින්ද යනවා.
මොකද එතකොට නැහැ මේ හිතේ නැහැ කිසි ගැම්මක් නැත්තම් හිතේ අවදිමත් බව අඩු වෙලා ආයෙත් නින්දට වැටෙන්න ඇලි මෑලි වෙන්න හිත සැඟවෙන්නත් ඉඩ තියෙනවා. එතකොට මේකේ තියෙනවා හරි ලස්සන සමබරතාවයක් පවත්වන්න. ඉතින් ඒවා ඉතින් ප්‍රායෝගිකව අපි හඳුනා ගන්නයි තියෙන්නේ. මට කියන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේලාම මේ වැඩේ කරගෙන යනකොට හඳුනා ගන්න ඕනේ දැන් කොහොමද හිතේ තත්ත්වය. නිකන් අපි ටිකක් දුර ගිහිල්ලා නිකන් ආපස්සට හැරිලා බලනවා. දැන් කොහොමද මෙයා ඉන්නේ? මොන වගේ මට්ටමකද මෙයා ඉන්නේ? ඉස්සෙල්ලා වගේ එහෙ මෙහෙ දුවන ගතිය තාම තියෙනවද? එහෙම නැත්නම් දැන් ටිකක් කියන දේ අහලා මං කියපු තැන ඉන්නවද? කියලා නිකන් ආපස්සට හැරිලා බලනවා. බලනකොට තේරෙනවා නම් දැන් ටිකක් දමණය වෙලා, දැන් ටිකක් මෙල්ල වෙලා. දැන් ඔන්න අරමුණත් එක්කම ඉන්නවා. ඒ ඇසුරේම ඉන්නවා. නැත්නම් දැන් එළියට ගියත් එයාම එනවා. මම වැඩිය කරදර වෙන්න ඕනේ නැහැ කියලා Tamanට තේරෙනවා නම් ඒ කියන්නේ යම් පමණක සීමාවක් දමණය වීමක් වෙලා දැන් පොඩ්ඩක් එහෙනම් මට පුළුවන් අයින් වෙන්න. කියන්නේ මම මැදිහත් වෙන්න දැන් අත්‍යවශ්‍ය නැහැ. දැන් එයාම පොඩ හරි පාරට වැටෙනවා. එහෙමනම් අන්න ඒ වීරය පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්. අඩු කරලා නිකන් දැන් පොඩ්ඩක් පැත්තකට වෙලා වගේ බලාගෙන ඉන්නවා. දැන් යන්න දීලා බලනවා. උදාහරණයක් වශයෙන් අපි මුලදී මෙනෙහි කිරීමක් කළයි මේ උමනා පාරට ගත්තේ. දැන් පාරට වැටිලා නම් මෙනෙහි කිරීම නවත්තලා බලනවා. මෙනෙහි කිරීම නවත්තනවා කියන්නේ වීරිය අඩු කිරීමක්. විතර්කයේ සියුම් කිරීමක්. එතකොට අන්න සමහරවිට එයා තේරෙනවා නම් මුකුක්වත් වෙනසක් උන්නේ නැහැ. බොහොම හොඳට පාඩුවේ යනවා. සංසිඳීම තව වැඩි වුණා. ඒකාග්‍රතාවය වැඩි වුණා කියලා තේරෙනවා නම් ඒ කියන්නේ අපි ගත තීරණේ නිවැරදි. එතකොට යන්න දෙනවා ඒ වගේ. අන්න ඒ වගේ තියෙනවා මෙතෙන්දී එක්තරා අන්දමක කලාවක්. කියන්නේ මුලදී ගන්න වීරය නෙමෙයි පස්සට යනකොට. ඒක ක්‍රමානුකූලව අඩු වැඩි වීම වෙන්න ඕනේ භවනාව මග යනකොට. එහෙමයි. ගරු ස්වාමින් වහන්සේ භාවනාවට ආධුනිකයෙක්මි. මගේ අත්දැකීම පහත පරිදි වේ. පරියංක භාවනාව මූල කර්මස්ථානයේ වූ ආස්වාස හා ප්‍රාස්වාස වෙත සිත යොමු කර සිටීමි. මගේ අවධානය නාසය අගින් හුස්ම ධාරා ඇතුළු එම සහ පිටවීම වෙත කේන්ද්‍රගත කළෙමි. මෙය ක්‍රමානුකූලව එකම වේගයකින් සිදුවෙන බව නිරීක්ෂණය කළෙමි. මූල කර්මස්ථානයට අමතරව මගේ වම් දන හිසේ ඇතිවන සියුම් වේදනාවක් වෙත අවධානය යොමු වුවද නැවත එය ප්‍රකෘති සිහියෙන් වටහාගත් නිසා ආස්වාස හා ප්‍රාස්වාස වෙත සිත කේන්ද්‍රගත කළෙමි. දන හිසේ වේදනාවට අමතරව තවත් දහසකුත් එකක් දෑ වරින් වර මගේ අවධානය ඒවා වෙත යොමු කරගත්තද උදාහරණ සිතේ පහළවන සිතුවිලි නිවෙස හා සම්බන්ධ මතකයන් එක් ක්ෂණයකින් ඇති වීමාදී පරියංක භාවනාව ගැන කියලා තියෙන්නේ. එහෙමයි. ඊළඟට සක්මන් භාවනාව ගැනත් කියලා තියෙනවා. සක්මන් භාවනාවේදී පාදය පොළව ස්පර්ශ කිරීමේදී ඇතිවන සංවේදයන් වෙත අවධානය යෙදුවෙමි. විලුඹ යටිපතුල සහ ඇඟිලි පිළිවෙලින් පොළවේ ගෑවෙන අයුරු මගේ අවධානය වෙත යොමු කළෙමි. වටපිටාවේ නැගෙන ශබ්ද රූප අන් පුද්ගලයින් එක් මොහොතකට මේ අවධානය බින්ද එය ප්‍රකෘති සිහියෙන් නිරීක්ෂණය කළ මා නැවත පතුලේ සංවේදනා වෙත අවධානය කේන්ද්‍රගත කළෙමි. ඉහත මා හුවා දැක්ුවේ භාවනා විදි දෙකෙහිදීම මා අත්දකින ස්වභාවයන්ගේ සාරාංශයයි. මීට අදාළව සිදුවන බාධා හා අනෙක් අරමුණු දවසකට ලක්ෂ සංඛ්‍යාවක්ද සිදුවන අතර ඒවා එලෙසින් සිදුවීම ඇතිසැටියෙන් භාරගෙන මාගේ අවධානය නැවත මූල කර්මස්ථානයේ වෙත යොමු කළෙමි. මෙම ක්‍රියාවලියේ වරදක් ඇතොත් පහදා දෙනු මැනවි. ඔව් ඇත්තටම දැන්
ආනාපාන සතියේ ටික ටික යනකොට අපිට තේරෙන එකක් තමයි දැන් අපි කලින් හිතන් ඉන්නේ මේ හිතට එන හැම සිතුවිලි වලටම මම වග කියන්න ඕනේ මේවට මම අත දාන්න ඕනේ මේවා මගේ. එහෙමනේ අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ. නමුත් දැන් පස්සේ තේරෙනවා මේ සිතුවිලි එනවා තමයි. හැබැයි එච්චරට මම මේ ගැන වද වෙන්න අවශ්‍ය නැහැ. ඒවා ඔහෙ ආපුදින් හැබැයි මම උත්සාහ කරනවා ඒවා නිකන් නොසලකා හැරලා මගේ නෙමෙයි වගේ කරගෙන අවධානය මේ ආස්වාසයකට දාන්න ප්‍රස්වාසයකට දාන්න. ඉතින් මෙහෙම කරන්න අර මගේ කියාගෙන ආපු බොහොම බරපතල සිතුවිලි දැන් පොඩ නිකන් දුර්වල වෙන්න ගන්නවා. ඒගොල්ලෝ එනවා නතර වෙලා නැහැ තාම. හැබැයි තාම එනවා. හැබැයි දුර්වලයි. ඉස්සර තරම් මට ඇවිල්ලා කරදර කරන්නේ නැහැ. මට ඇවිල්ලා يعني අත පොවන්න හදන්නේ නැහැ. ඇඟිල්ලෙන් අයින්න හදන්නේ නැහැ. ඒගොල්ලෝ නිකන් දැන් පොඩ්ඩක් ඈතින් වගේ එන්නේ. දැන් එහෙම අපි කරන්න මේක තව නිකන් ෂේ වීමක් නැත්නම් තව දුර්වල වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට දැන් ඔහොම හිතන්නේ අම්ම අවස්ථාවකදී මේ සිතුවිලි ආවට මම ගානක් නැහැ. මට ඕන තැනටයි හිත යොමු කරන්නේ. ආස්වාස ප්‍රස්වාසයටයි මම යොමු කරන්නේ. ඉතින් මේක අපේ ජීවිතවල එකකින් වෙන ලොකු පරිවර්තනයක්. ඒ කියන්නේ දැන් මුලදී අපි මේ සිතුවිලි වලින් බැට කන තත්වයක නම් හිටියේ. හැමතිස්සෙම අපි දුන කාම සිතුවිලි එනවා. හැමතිස්සෙම ඔන්න ද්වේෂ සිතුවිලි එනවා. හැමතිස්සෙම මොන හරි අතීත ආවර්ජනයක් එනවා. ඉතින් හැමතිස්සෙම අපේ හිතේ යම්කිසි පසුතැවීම් ඇති වෙන්න පුළුවන්. නමුත් කාලයක් යනකොට මේවා තිබුණත් මේ උවමනා තැනට හිත දාන්න පුළුවන් නේද? නැත්නම් මේ ආස්වාස ප්‍රස්වාසයක් කියන මේ සරල අරමුණක හිත තියන්න පුළුවන් නේද කියලා ඒ අභ්‍යාසයේ නැවත යෙදිලා ඒ පුහුණුවක් ලබලා දීලා ඉස්සරහට අරගන්නකොට අර සිතුවිලි ඔහේ නිකන් යන්න නිකන් අපේ නෙමෙයි බවටපත් වෙනවා. අපි අපිට උවමනා තැනට හිමීට අවධානය ගන්නවා. එතකොට ඒ උවමනා තැනට අවධානය ගන්න අරගොල්ලෝ තව ෂේ වෙලා යනවා. තව දුර්වල වෙලා යනවා. ඉතින් යම් අවස්ථාවක අපි හිතමු සම්පූර්ණයෙන්ම මේගොල්ලෝ දුර්වල වෙලා ගිහිලා මේගොල්ලෝ නිශ්ශබ්දුනා කියලා. අන්න එතකොට තමයි අපිට තේරෙන්නේ මේ පූර්ණ චිත්ත ශක්තියක්. අපි මේ හිතේ තියෙන ශක්තියක් කියලා ගත්තොත් මේ පූර්ණ චිත්ත ශක්තිය අන්න අපිට මේ උවමනා තැනට යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි කියනවනේ හිත සමාධිමත් වෙලා. එතකොට මේක එක්ක එක අරමුණක කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනස් වෙන නැත්නම් අරමුණු රසකදී කරන්න අරමුණු කීපයකදී තෝරාගත් අරමුණු කීපයකදී කරන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි ආනාපාන සතියේදී ඉතින් සාමාන්‍ය එක අරමුණක් කියලා වශයෙන් නාවට හිතන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල කියලා ඉතින් අපි පටන් ගමුකෝ. තනි අරමුණක් කියලා ඉතින් හිතන්න පුළුවන්. නමුත් උතනත් අරමුණු රසක් බවට පස්සේපත් වෙන්න පුළුවන්. නමුත් සක්මනේදී හොඳටම පැහැදිලි අරමුණු කීපයක් තියෙන්නේ. වම් පාදයේ වදිනකොට එතන තියෙන්නේ. දකුණු පාදයේ වදිනකොට එතන තියෙන්නේ. ඉතින් මේ විවිධ අරමුණු වල අපිට තෝරාගත්ත යම්කිසි කෙලෙස් අඩු විවිධ අරමුණු වලත් මේ කටයුත්ත කරන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් කියනවා ෂණික සමාධියක් හැදෙන්නේ. කණික සමාධි කියලා නේ. කනමට්ටික සමාධි කියලා කියනවා. දැන් අතෙන්දී නම් සාමාන්‍ය එකම අරමුණක් තෝරන් අරගෙන අපි දැන් බුද්ධානුස්සතියක් වඩනවා. නැත්නම් අපි හිතමු ආනාපානයක් වඩනවා. පිම්බීම හැකිලීමක් වඩනවා. එතකොට නිකන් හිතට ලොකු චලනයක් නැහැ. නැත්නම් සම්පූර්ණයෙන් තන වෙනස් කරන්නේ නැහැ. උදරය ආශ්‍රිතව, නාසය ආශ්‍රිතව තමයි මේ අපේ අවධානය නිකන් යොමු කරගෙන අපි ඉන්නේ. එතකොට එකතකින් නිකන් කේන්ද්‍රගත වීමක්, හොඳට ඒකාග්‍ර වීමක් මනසේ වෙන්න පටන් ගන්නවා. හොඳට අර විසිරලා තිබිච්ච ඒ චිත්ත ශක්තිය හොඳට එකතු වෙලා ඒකාග්‍ර වෙලා හැදිලා එනවා. සකස් වෙලා එනවා. ඉතින් මේවා කරගෙන යනකොට තේරෙන්න අර අපේ හිතේ දුවපු ඒ කතාව පොඩ සමන වෙලා යනවා. නොදැනීම යනවා. ඒක සම්පූර්ණයෙන් නතර වුණා නම් අන්න ලොකු සහනයක් Tamanටම දැනෙනවා. මෙතෙක් දැන් ඔන්න සක්මනක් කෙරුණා. හිත හැබැයි කියෙව්වේ නැහැ. ඇතුලේ කතාව සමනය වෙලා. හැබැයි මම හොඳට අවධානයෙන් ඒ තැන හිත තිය ගියා. ඇතුළ හරි නිශ්ශබ්දයි. ඉතින් ඔන්න වගේ තැනකට එනවා නම් Tamanට භාවනාවේ ලොකු සෝයක් දැනෙන්න පටන් ගන්නවා. මොකද අපි يعني එක චරිත අපි ගාව තියෙන්නේ. ඇතම් කෙනෙක් ඔන්න සද්ද වලට එක්ක කේන්ති යනවා. ඇතම් කෙනෙකුට අපි හිතමු හිතේ සිතුවිලි වලින් ලොකු බාධා එනවා. නැත්තම් වේදනාව වලින් බාධා එනවා. එක අයට එක ප්‍රශ්න තියෙන්නේ. අර හුඟක් සිතුවිලි වලින් බැටකන හිතේ සංවේදී බව හුඟක් වැඩි පොඩ්ඩට නිකන් අපි සැලෙන හිතක් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. අන්න ඒ බඳු චරිතයකට මෙන්න මේ වගේ ඇතුලේ කතාව අර සමනය වෙලා මෙහෙම ශාන්ත වීමක් පුදුමාකාර සහනයක් ගෙන දෙනවා. එතකොට එයාට තේරෙනවා මේකේ තියෙනවා පුදුම සහනයක්, මේකේ පුදුමාකාර මේ අසහනයේ අඩුවීමක් තියෙනවා කියන එක Tamanටම තේරෙන්න ගන්නවා. එතකොට ඉතින් ආයි අපි ඇඟිල්ලෙන් අයින් දෙයක් නැහැ. එයාටම ප්‍රත්‍යක්ෂ වෙලා මේකේ තියෙන වටිනකම. අපි හිතන්නේ ඇතැම්ම ඉන්න හුඟක් හිතන්න පුරුදු වෙච්ච චරිත තියෙනවානේ. පොඩ්ඩට ඉතින් හොඳටම හිතනවා. හිතලා හෙම්බත් වෙනවා. අර ඒ වගේ මට්ටමකට ගියාට පස්සේ නවත්ත ගන්නවත් බෑ යාට. එයාට තේරෙනවා මේක හිතලා වැඩක් නැහැ කියලා. නමුත් හිත නවතින්නේ නැහැ. ඒ කියන්නේ දැන් මොකක් හරි වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් පසුතැවෙනවා. හැබැයි ඉතින් පසුතැවිලා දැන් හොඳටම හෙම්බත් වෙලා හැබැයි දැන් තේරෙනවා මේක හිතලා වැඩක් නැහැ. තවදුරටත් මේක දැන් වෙච්ච දේ වුණා කියලා Tamanට තේරුණත් ඒත් හිත නවතින්නේ නැහැ.
හිත එයාම හිතා ඉන්නවා. ඉතින් ඒ වගේ අපේ හිත හරියට අර මේ අපිට වද දෙන ස්වභාවයක් තියෙනවා මේ වගේ තැන්වලදී. ඉතින් පුළුවන් තරම් හිත මෙල්ල කළා මේ වගේ භාවනාවක් වඩන්න අපේ පාලනයේ යටතට පොඩ්ඩක් ගන්න පුළුවන්කම එනවා. එතකොට අන්න ලොකු සහනයක්, අසහනයේ දුරු වීමක් එන්න පටන් ගන්නවා. එහෙමයි. මොකද එකතු කරන්න තියෙනවද සානස? එහෙමයි. අපිම පොහොර දානවා සායනාස. අපිම පොහොර දානවා. ඒ කියන්නේ අපිම ඒකට අනවශ්‍ය විදිහට නීවරණ එකතු කරගන්නවා, පසුතැවෙනවා. ඒක තමයි. ගලවන්න දාන්න තියෙන කයට තමයි. ඒ කියන්නේ කයේ යෙදෙන ඒ මොහොතේ කය කරන යම් සිදුවීමකට ක්‍රියාවකට හිත නැවත යොදන්න අර හිතන්න දැන් මේ හරියට අර අපි වෙන ලෝකෙක ඉඳලා ආයෙත් මේ ෂණ මාත්‍ර වශයෙන් හෝ අර්ත් වීමක් වෙනවා. ආයෙත් නිකන් මේ පොළොවට එනවා. ප්‍රകൃතියට එනවා නිකන් ෂණ මාත්‍ර වශයෙන් හැබැයි. එතකොට අර යන ධාරාව කැඩෙනවා තැන් වලින්. මේක නැවත වෙන්න දැන් හිතන්න අපි මෙතෙන්දී මුලදී කරගත්තේ ඔන්න විනාඩියට එකපාරයි කැඩුනේ. අර ධාරාව. පස්සේ ඔන්න විනාඩියට දෙපාරක් කැඩෙනවා. විනාඩියට 5 පාරක් කැඩෙනවා. විනාඩියට 10 පාරක් කැඩෙනවා. විනාඩියට 20 පාරක් කැඩෙනවා. දැන් ඒතර අඛණ්ඩ ධාරාවක් නැහැනේ අතන. අරගොල්ලෝ දැන් දුර්වල වෙනවා. ඊට ඔන්න විනාඩියට 30 පාරක් කැඩුනා. විනාඩියට 60 පාරක් කැඩුනා. ඊට පස්සේ ඔන්න මේ කැඩෙන එකත් අල්ලලා හිටිනවා. තප්පරයක් මේ වෙලා නවතින්නේ නැහැ. ඔන්න තප්පර 5ක් විතර අල්ලලා හිටිනවා. ඒකෙම ඉන්නවා. දැන් මේ ප්‍රകൃතියේ තප්පර 5ක් ඉඳලා ප්‍රകൃතියේ තප්පර 30ක් ඉඳලා අරක නැහැ දැන්. අරක දුර්වලයි. අර හිතේ දුවපු කතාව හිතේ අපේ හිටියේ සිහිනය දුර්වලලා යනවා. අපේ මේ ප්‍රകൃතිය කියන්නේ නැත්නම් ඍජු අත්දැකීමට ප්‍රමුඛත්වය ලැබෙනවා. ඒ ඍජු අත්දැකීමට ප්‍රමුඛත්වය ලැබෙන්න අරක ෂේ වෙලා ගිහිල්ලා දුර වෙලා ගිහිල්ලා ඇතුලේ කතාව සමනය වෙන්න ගන්නවා. ඉතින් අපිට ඇතුලේ කතාවට ඇටැක් කරන්න බෑ මුලින්ම. අපිට තියෙන්නේ ඒක ඔහෙ තීද්දෙන් අපි මේ අපිට උමනා තැන හිත රඳවන්න උත්සාහත් වෙනවා. ඒක ශක්තිමත් කරනවා අපි පුළුවන් තරම්. ඒක තව පුළුල් වෙන්න ශක්තිමත් වෙන්න ආරය දුර්වල වෙනවා. මොකද අපේම ශක්තිය එයා ගන්නෙ. නැතු එයාට වෙන ශක්තියක් නැහැ. අපි ශක්තිය දුන්නේ නැත්තම් එයා ෂේ වෙනවා. එයාට අපි බලයක් දෙන්නේ නැහැනේ. දැන් අපේ අවධානය තියෙන්නේ මෙතනනේ. ඒ අර නිකන් අවධානය මෙහෙම සම්පූර්ණයෙන් එහෙට යමු වෙලා හිටපු එක මේකත් ඔහෙ තියෙද්දි මේ පැත්තට පොඩි අතුරු මාර්ගයක් හදලා දෙනවා හිතට. ඉතින් මෙයා දුර්වල වෙන්න ගන්නවා. මෙයා ටික ශක්තිමත් වෙනවා. සම්පූර්ණයෙන් මේ පැත්තට ආවට පස්සේ මෙයා ඉවරයි. චිත්තානුපස්සනාදි කරන්නෙම ওই පැත්ත. පරියංක භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පරියංක භාවනාවේ යෙදුණෙමි. හොඳින් සූදානම්ම භාවනාවට හිඳගත්ෙමි. මාගේ කොන්දට බරක් දැනුනි. එය ක්‍රමයෙන් දනිස්වලට සහ පාදයේ වේදනාවද දැනේ. මද වේලාවක් සිත ඒ වෙත යොමු කළෙමි. බර ක්‍රමයෙන් සැහැල්ලු විය. හුස්ම ඉහළට පහළට යන අයුරු හා නාස්කුහරයේ සීතල වායු ධාරාවක් ඉහළට ගොස් උණුසුම් කරමින් පහළට ගලා එන අයුරු මනසින් දුටු වෙමි. ඒ සමගම උදරයේ පිම්බෙන හැකිලෙන බවද සිහි කෙලෙමි. මෙම ක්‍රියාවලිය එක දිගටම විනාඩි 10ක් පමණ සිදු කළ හැකි විය. ඉන්පසුව පාදයේ වේදනාව දැඩි විය. මදක් භාවනාව නතර කර පාදයේ සකස් කරගෙන නැවත භාවනාවට පිවිසෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ එක දිගටම විනාඩි 10කට වඩා පරියංක භාවනාවේ සිත යෙදවීමට තවමත් අපහසුතාවය පිහිටක් ලබා දෙන්න. නෑ ඕක නැති හරියනවා. එච්චර බය වෙන්න දේවල් නෙමෙයි. ඒ කියන්නේ අපිට මේ ඉරියව්ව හුරු නැහැනේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ ටික ඕක පොඩ දියුණු කරන්න. අපි තුමු දැන් ඔන්න විනාඩි 10ක් පුළුවන්. ඊළඟ දවසේ අපි විනාඩි 11ක් ඉන්න උත්සාහන්ත වෙන්න. වැඩි නෙමෙයි. 10 දැන් කොහොමත් පුළුවන් කියලා තමයි තේරලා තියෙනවනේ. ඊළඟ දවස් චුට්ටක් වැඩි කරන්න ඊට වඩා ඔන්න විනාඩි 11ක් ඉන්න උත්සාහන්ත වෙනවා. පොඩ්ඩක් රිදෙන්න ගන්නවා ඉතින්. පොඩ්ඩක් හැබැයි ඒක කාගෙන ඉන්නවා. විනාඩි 11ක් වෙනකම්. ඊට පස්සේ ඉතින් ඉරියව්ව වෙනස් කරනවා නැත්නම් සක්මනට යනවා මොනවා හෝ ඒ යම් උපක්‍රමයක් යොදනවා. ඊළඟ දවසේ ඔන්න විනාඩි 12ක් කරනවා. ඉතින් ওই විදිහට තමයි පොඩ මේ ඉරියව්ව හුරු කරලා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ කය සකස් වෙනවා. මේක සකස් කරන්න පුළුවන් කයක්. ඉතින් ඒකනේ ඔය මේ මිනිස්සු මොනවාද ඒකට කියන්නේ මේ එක මොනවාද ව්‍යායාම ක්‍රම එහෙම කළා තමන්ගේ කය හදාගන්න යොමුනා කරන විදිහට. ඉතින් ඒ වගේමයි අපේ කය අපිට වමනා කරන්නේ භාවනාව සඳහා සකස් කරගන්න නම් ඒකටත් හැකියාව තියෙනවා. ඉතින් ඒකට ඇත්තටම ඔය මේ හොඳට කායික ව්‍යායාම ටිකක් කරලා එනවා නම් තව හොඳට සකස් වෙනවා. ඒ කියන්නේ දැන් භාවනාවටම
ඒ භාවනා ඉරියව්වට හොඳට මේ කය සකස් කිරීම සඳහා ප්‍රයෝජනවත් වෙන යම් යම් අපි තුමු යෝග ආසන ආහාරමේ තියෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ දේවල් පාවිච්චි කරනවා නම් එතකොට ඒක ඉරියව්ව සකස් වෙලා එනවා. අපි හිතමු හොඳට මෙහෙම ඉඳලා පුරුදු වෙනවා. නැත්නම් අපි හිතමු අර ටිකක් කෙලින් ඉඳලා කය මේ ඍජු කළා ටිකක් දිග ඇරලා මේ විදිහට හොඳට සකස් කරලා එනවා. අන්න ඒ වගේ යම් යම් උපක්‍රමශීලීව ඉතින් මේක හැඩගස්වලා ගන්න වෙනවා. ඉතින් අනිත් එක අපි එක දිගට ඉන්නේ නැතුව දැන් අපි හිතමු මෙහෙම හිටියා ටික වෙලාවක්. ඊට පස්සේ ඕනනම් පොඩ්ඩි වෙනසක් කළා ආයෙ තව ටිකක් ඉන්න පුළුවන්. මොකද මෙතෙන්දී ටිකක් සමාධියටත් අවස්ථාව දෙන්න ඕනේ. අපි මේ ඉරියව්වත් එක්ක මොට්ටු වෙලත් හරියන්නේ නැහැ. මෙහෙම ටිකක් හිටියා ඔන්න විනාඩි 20ක් විතර මෙහෙම හිටියා කියලා හිතන්න. හැබැයි දැන් තේරෙනවා දැන් හොඳට දැන් හිතත් එකඟ වේගෙන එනවා. හැබැයි මෙයාගෙන් දැන් කරදරේ හැබැයි. කියලා පොඩ්ඩක් තේරෙනවා චූට්ටක් ඉතින් යා අර අඬනකොට සූප්පුවක් දෙනවා වගේ පොඩ්ඩක් ඉතින් ආයෙ මෙහෙම කළා පොඩ්ඩක් ෂේප් එකක් දාගෙන ඉස්සරහට යනවා. මොකද මේ හිතේ සමාධිය වැඩෙන්න මෙයා අමතක වෙලා යනවා අපිට. මේ ඉරියව්වෙන් එන බාධාවන් ටික අමතක වෙන්න ගන්නවා අන්තිමට හිතේ සමාධිය ඉස්සරහට ආවට පස්සේ. ඒ නිසා ඔය වගේ කියන්නේ අපිම හොයාගන්න වෙනවා කොහොමද මේ උපක්‍රමශීලීව මේක මගහරවගන්නේ. මුලදී කරන්න නම් තියෙන්නේ දෙන්න පුළුවන් උපරිම පහසුකම් ටික දෙන එක. මොකද තාම හිත මෙල්ල වෙලා නැහැනේ. පස්සේ හිතේ හැකියාවන් ටික ගොඩනැගීගෙන එනකොට ඉතින් මෙයා ගැන එච්චරම බයක් නැහැ දැන්. දන්නවා කොහොම මෙහෙන් දාලා අර නිකන් ඩ්‍රයිවිං පුරුදු වෙනවා වගේ තමයි. මුලදී නම් ඉතින් බයිසිකලයක් පදින්න වුණත් ඉතින් හරි අමාරුයිනේ. මේ බැලන්ස් කරගන්න බෑ. හැබැයි ඉතින් දැස්සේ ඉතින් අතහැරලත් යන්න පුළුවන්. නේද? හැන්ඩල් එකත් අතහැරලා යන්න පුළුවන්. ඒ වගේ මේකත් ඉතින් ඒ වගේම තමයි. මුලදී ඔක්කොම කරදර එනවා. අපිට කිසි පුහුණුවක් නැහැ. පස්සේ ඉතින් පොඩ පුහුණුව ලැබෙන්න අපි අපේම අත්දැකීම් අපිට ලැබෙන්න එතකොට දන්නවා එහෙන් දාලා යන්න. බාධාවන් ජය ගන්න තේරෙනවා ඊට පස්සේ. එච්චරයි සානහ ලැබිලා තියෙන්නේ. කර්මස්ථාන වාර්තා එච්චරයි ලැබිලා තියෙන්නේ. සභාවෙන් මුත් ගැටලු තියනවද? දැන් පිරිවෙන මතක් වෙනවත් ඇති නේද? හෙට යන්න තියෙනවා. ස්වාමීන් වහන්සේ මම වාර්තාවක් වශයෙන් ලිව්වේ නැහැ. දැනගන්න අවශ්‍ය කාරණාවක් තියෙනවා. එහෙමයි. දැන් සක්මනට ගිහිල්ලා සක්මන් භාවනාවෙහි යෙදීම දැන් මුල් යුගයට වඩා ඒක බොහොම ප්‍රියජනක එකක් වගේ දැනෙනවා. භාවනාවට පරියංක භාවනාවට ලොකු තල්ලුවක් තමයි මේ සක්මන් භාවනාව. සක්මන් භාවනාව කරන්නේ නැතුව වාඩි වෙන වෙලාවට වේදනාවත් හිත විවිධ අරමුණු ඔස්සේ ගමන් කිරීමත් වේගයෙන් සිද්ධ වෙනවා. එහෙමයි. දැන් සක්මනට ගියාම සක්මනේ මුල කොටසට වඩා සක්මන ටිකක් කරගෙන විනාඩි 5ක් යනකොට සක්මන විනෝදකාරී එකක් බවට පත් වෙන්නේ සක්මනේ මේ යටිපතුලෙන් එහා සිත කොහෙටවත් ගමන් නොකිරීම නිසා. ඒ කියන්නේ සක්මන දැන් විලුඹ, ලේවකය, කොට්ටය, ඇඟිලි ඔය ඔක්කොම දැනෙනකොට ඒ තුලම ඇවිද යනවා ඒකම මෙනෙහි කර ඒක හරි විනෝදාංශයක් වටපත් වෙනවා. එහෙමයි. ඊට පස්සේ පරියංක භාවනාවට වාඩුණාට පස්සේ හොඳට හුස්මක් දෙකක් උවමනාවෙන් වගේ බලනවා. ඊට පස්සේ ඒ හුස්ම හොඳට දැනෙන්න පටන් ගන්නවා ලස්සනට. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට අර ඊයේ කිව්වා වගේම ඒක සියුම් වෙලා ගිහිල්ලා ඊට පස්සේ ශරීරයේ අභ්‍යන්තරේ පේන්න පටන් ගන්නවා. ශරීර අභ්‍යන්තරේ පේන්න පටන් ගන්නකොට හුඟක් දේවල් පේනවා. පළවෙනි සැරේ ගෙවිගෙන ගිහිල්ලා ශරීරය ඇතුළ පේන්න පටන් ගන්නකොට හුස්ම ගන්නකොට මේ ශරීරයේ ඇතුලේ ඔක්කොම වැඩ කරනවා වගේ පේන හුස්මත් එක්කලම. හැබැයි ඒක අර ප්‍රමාණයේ තියෙන වැඩි නිසා ඒක ටිකක් අල්ල ගන්න අමාරු ගතියක් තියෙනවා. හුස්ම හෙලනකොට ආපහු ඔක්කගේ හුඟක් මේ පේන තියෙන ලේ වල පව පොඩි ගැස්සීමක් එක්ක නතර වීමක් වගේ දැනෙනවා. ඒක මට අර හරියටම බලා ගන්න ඕන හින් තමයි දොස්තර මහත්තයට කිව්වේ අර රූප සරහන පෙන්වන්න කියලා. එහෙම එකක් මේ මට පේන එක හරිද මොකක්ද කියලා බලන්න. එහෙමයි. ඉතින් ඔන්න ඔහොම එකක් පේනවා. ඊට පස්සේ දැන් එහෙම හුස්ම බලාගෙන ඉන්නකොට ආපහු පේනවා මේ හුස්ම ගන්නකොට මෙහින් මේ කියන්නේ ඉනෙන් උඩ කොටස ඒක උඩුකය ඔක්කොම ඉස්සෙනවා වගේ.
ආය හුස්ම හෙලනකොට ආපහු එහෙම පහත් වෙනවා වගේ. එතකොට ඒකේ යන් තැන්වල බිඳෙන තැන් පේනවා. දැන් ඉස්සෙන ශරීරයේ හුස්මත් එක්කලා එකම විදියකට නෙවෙයි. දැන් මුලින්ම දැක්ක එකම රටාවකට ඉස්සෙනවා වගේ. දැන් පේනවා ඒ ඉස්සෙන එකෙත් බිඳෙන අවස්ථාව පේනවා. හුස්මත් බිඳෙන අවස්ථාව පේනවා. හොඳයි. එතකොට මේ කරන ක්‍රියාව හරිද? ශරීර අභ්‍යන්තරය අර පේන ප්‍රමාණය එක සැරේ අල්ලගන්න ටිකක් අමාරුකුත් තියෙනවා. දැන් මෙතන සානස අපි ආයි ගියොත් එහෙම මේ පේන්නේ ආමාශය, මේ පේන්නේ රුධිර වාහිනී, මේ තියෙන්නේ හෘදේ වස්තුව. එතන ඒ විදිහට අපි හඳුනගෙන අර අපි දන්න නම් ටික මෙතෙන්ට ගලපන්න ගියොත් වැරදි. ඒක අවශ්‍ය නැහැ. කියන්නේ මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ මේ පොතේ දැකපු එකයි මම මේ බලන එකයි හරිද කියලා මේ දෙක කම්පෙයාර් කරන්න ඒක වැරදි. ඒක නෙමෙයි වෙන්න ඕනේ. දැන් ඒ කියන්නේ අපි මේවට මේ දීපු නම්නේ අපේ ව්‍යවහාරයේ පිණිස නැත්නම් sannivedanaya පිණිස දීපු නම් ටිකක් නේ මෙතන තියෙන්නේ. නමුත් අපේ හිත ගෙනියන්නේ අපි නිකන් ධාතු මට්ටමකට. දැන් ස්වාමීන් වහන්සේ ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියන මට්ටමේ පවා තාම තියෙන සංකල්පයක්. එතනින් ඊට වඩා සූක්ෂම මට්ටමකදී තමයි හම්බෙන්නේ මේක උණුසුමක්ය, මේක සිසිලසක්ය, මේක චලනයක්ය, මේක කම්පනයක්ය, මේකේ අපිටම චලන රසක් තේනවය, කම්පන රසක් තේනවා. දැන් එක ආස්වාසයක් කියලා අපි මුලින් නම දීපු එක දැන් කම්පන මෙහෙම පොඩි කම්පන රසක්. ඒ අපි එක්කෙනාට එක විදිහට වැටෙන්නේ ඉතින් ඕක. සමහර කෙනෙකුට ඔන්න කම්පන රසක් වශයෙන්. සමහර කෙනෙකුට ඔන්න චලන රසක් වශයෙන්. නැත්තම් සමහර කෙනෙකුට ඔන්න මේක සිසිල් වීම රසක්, උණුසුම් වීම රසක්. ඔය විදිහට ඔන්න අර මේ තිබිච්ච නැත්නම් ඔකට අපි සාමාන්‍යයෙන් කියන්නේ ඝන සංඥාව කැඩෙනවා. ඝන සංඥාව වෙනුවට රාශි සංඥාවක් මතුවෙනවා. අපි මේ සාමාන්‍යයෙන් දැන් හිතන්න මේ ඔර්ලෝසුව. මේ ඔර්ලෝසුව කියන්නේ අපි නමක් දීපු නමක්. ඉතින් මේක ඇවිල්ලා මේ කෑලි ගොඩක් නෙමේ එකතු කරලා තියෙන්නේ. එකතු කරලා දීපු කෑලි ගොඩකට අපි නමක් දීලා තිනවා මේක ඔර්ලෝසුවක් කියලා. ඉතින් මේක ඕනනම් කල්ලා බලන්න පුළුවන්. ඉතින් අර ඒ ඝන සංඥාව දුරු වීමත් භවනාවේ එක මට්ටමක්. ඒක එතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ මේ දකින්නේ කරුණ දැන් මේ ඔර්ලෝසුවේ කහ කට්ටයි මේ මොකද්ද තප්පර කට්ට මේ ආහාරමී කියලා ඒකත් නම්නේ. එහෙම අපි ආයි සංඥා දාන්න හොඳ නැහැ. සංඥා කියන්නේ කෙලින්ම අපි తాවකාලිකව ගත්ත සම්මුතියක්. ඒ ටික ඔහේ පැත්තකින් තිබ්බා. හොඳට හිතට සූක්ෂමව මේ පෙනෙන දේ, ඒ ඍජු අත්දැකීම හොඳට විඳ ගන්නයි දෙන්න තියෙන්නේ. දැන් මේ කොයි දේත් අන්තිමට නිකන් පොදු තැනකට තමයි අපි එක්කගෙන යන්නේ. හිතන්න දැන් තද ගතියක් පෙන්වන්නෙත් පොදු ලක්ෂණයක්. රළු ගතියක් පෙන්වන්නෙත් පොදු ලක්ෂණයක්. බර ගතියක්, සිසිල් සැහැල්ලු ගතියක්, කුණුසුම් ගතියක්, සිසිල් ගතියක් මේ කොයි ධාතු ලක්ෂණයත් අන්තිමට කිට්ටු කරනවා පොදු ලක්ෂණයකට. මුලින් තමයි අපිට ඒක ඔය වන්දිතාභියංසානාසිකේ පොතක් තියෙනවා හරි ලස්සනට යෝගාවචර මාර්ගෝපදේශනය කියලා. හරි ලස්සනට උන්වහන්සේ විස්තර කරන පියවරෙන් පියවර මේක වැඩෙන හැටි. කියන්නේ මුලින් අපි පුළුවන් තරම් හිතේ සතිය දියුණු කළා අර ඒවට ආවේනික මේ පෞද්ගලික ලක්ෂණ හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒක හොඳින් තේරුම් ගත්තට පස්සේ ඒවා හොඳට ඒ වගේ මේ චර්යාව ඒවා හැසිරීම නිරීක්ෂණය කරන්න තමයි තේරෙන්නේ අන්න පොදු ලක්ෂණ ටික. මේවා වෙන් වශයෙන් තිබුණට මේගොල්ලෝ වැඩ කරන්නේ එකම රටාවකට. එකම ආකාරයකට තමයි වැඩ කරන්නේ. එතකොට ඒවා එනකොට ආයි මේගොල්ලන්ගේ නම් ටික අපිට වැදගත් නැහැ. ඒවා නිකන් මැකිලා වගේ යනවා. අපි මේවා පොදු ලක්ෂණේ මතුවෙන්න ගන්නවා. ඒතර ඒකට තමයි අපි ඊළඟට ප්‍රමුඛත්වයක් දෙන්නේ. එතකොට දැන් ස්වාමින්වහන්සේගේ ඇඟේ ඇතුලේ යමක් දැනෙනවා නම් අන්නේ දැනීම් ටිකට මූලිකත්වය දෙන්න මේක මේ හදවතේ දැනෙන්නේ පෙනහළු වලය ඒවා මොකක්වත් ඕනේ කම්පනයක් තියෙනවා කොහෙද දන්නේ කම්පන මෙහෙත් දැනෙනවා අරහෙත් දැනෙනවා හැම තැනම කම්පන එහෙමයි අවසරයි හාමුදුරනේ දැන් අර සතිය මදිකමක් වෙන්නේ කියලා මට හිතෙනවා අර පේන ඔය කම්පන ස්වභාවයන් හඳුනා ගැනීමට පේන දේවල් වල ධාතු මානසිකාරයත් එක වෙලාවකට මතක් වෙන දැනෙන්න පටන් ගන්නවා සමහර වෙලාවට පේන දේවල් වල වේගය වැඩි නිසා ඒක මට ටිකක් දරා ගන්න අපහසුතාවයක් ඇති වෙනවා. හරි. ඊට පස්සේ මට සමහරලාට වෙහෙස වෙනවා හරියට මනස. දැන් මම ඊයේ හැන්දෑවේ 8 භාවනාවක් කරගෙන ගිහිල්ලා ටිකක් මම වේලාසනින් වාඩි වුණා. වාඩි වෙලා මම භාවනා කරගෙන ගියා. නමුත් මට අර වේන්න තියෙන ප්‍රමාණය වැඩි වෙනකොට ඒක දරා ගන්න අමාරු නම් මම ඊට පස්සේ ගිහිල්ලා ටිකක් නිදාගත්තා. මට හොඳට නිින්ද ගියා ඊට පස්සේ. හරි. නෑ ඒ කියන්නේ සනස මෙතන කියන්නේ අපිට දැක ගන්න තියෙන දුකක්නේ. ඒ කියන්නේ මෙතන දුක්ඛ සත්‍යයක් මතුවෙන්නේ. කියන්නේ මේක අතෝරක් නැතුව මේක බින්දෙන හැටි. අතෝරක් නැතුව නැතිලා යන හැටි. ඉතින් මේක ටිකක් අර පොඩ තමයි මේ කසාය පවන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් කියන්නේ
අපේම ශරීරය මගේ කියාගත්ත දේ මේ අස්පනා පිට මේ විදිහට ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් දකින්න මනසට වෙහෙසක් තියෙනවා. හැබැයි ඉතින් පොඩ මෙයාට ඒක උගන්වනවා. උගන්නන්න ප්‍රඥාවක් වැඩෙනවා. ඉතින් අර මේකේ තියෙන්නේ අර ඒ අතර පොඩි සුතමේ ඥානිකුත් කිට්ටු කරගන්න පුළුවන්. මෙතන හේතුඵල දහමක් තියෙන්නේ. මගේ දෙයක් නැහැ. එහෙම කියලා පොඩි නිකන් අර මනස පොඩ්ඩක් සකස් කරගෙන එනවා. භාවනා කරද්දි පොඩි සුතමේ ඥානයකින් එයාට පොඩි පන්නරයක් දීගෙන එනවා. ඒතර මොනවා වුණත් කමක් නැහැ කියලා ගම ඕන අතහැරලා දාලානේ කරන්නේ. ඒ කියන්නේ අර ත්‍රිවිධ රත්නයේ විදිහේ පූජා කරලා අපි පටන් ගන්නවා කියලා හිත කියන්නේ. ඒතකොට නිකන් අතහැරලා දාලා මොනවා වුණත් කමක් නැහැ. මම ජීවිත පරිත්‍යාගයෙන් කරනවා කියලා ආවනම් ඒතකොට මේක බින්දෙනවා කරන්න දෙයක් නැහැ. හැබැයි ඒක කාගෙන යන්න ඕනේ ඉතින්. ඒ බින්දෙනවා තමයි බලනවා මේක හරිම වෙහෙසයි. මම ඉතින් බලාගෙන ඉන්නවා. ඉතින් මේක පෙන්නලා දැන් වෙලා තියෙන්නේ හිතට මේක තේරුම් ගන්න යා තුල ප්‍රඥාවක් වැඩෙනවා. ත්‍රිලක්ෂණය ගැන වැටහීම එන්න ගන්න උතරින් තමයි. ඒක එන්න දැන් මෙයාට ඒ ක්‍රමානුකූලව තව මේක යනවා සායනාද. ඒ කියන්නේ අර ඊයේත් වේදනානුපස්සනාවේදී අපි කතා කළේ. වේදනානුපස්සනාවේදී මේ වගේ අපි වේදනා දිහා බලන්න මේකේ පොකුරක් දැන් අහුවෙන්නේ. මේකක්ම දැන් බිඳෙනවා. ඉතින් පේන්න දැන් මෙයාට හරි ඒ කියන්නේ අසහනයක් තමයි ගොඩ නැගෙන්නේ. හිතේ. එක්තරා දැන් එපා වීමක් වෙන්න පුළුවන් ඉතින්. දැන් එපා වීමක් වුණා නම් මේක තව අල්ලන් ඉඳීද මොකද කරන්නේ? නෑ මං අහන්නේ දැන් මේක ඔන්න සැප වේදනාවක් කියන්නේ අපි හිතන් හිටියේ මේ සැප අනෙන් සාමාන්‍යයෙන් සැපට නම් කැමති. නමුත් මේ සැපයි කියප එකෙත් දැන් හැම තැනම දැන් පුපුරු ගහනවා නම් කොහොමද දැන් මේකට කැමැත්තක් ඇති කරගන්නේ? මේකට ඇලෙන්නේ කොහොමද නේද? ඊට පස්සේ ඉතින් අත හැරෙනවා. ඉතින් ආයි අපි අත හරිනව නෙමෙයි බලෙන් අත හරින්න කියන්න ඕනේ නැහැ. එයාම අත හරිනවා. ඉතින් ඒ නිසා මේක පොඩ පෙන්නන්න. මේක නිකම් අර තිත්ත කසායක් බොනවා වගේ තමයි. දැනට දරන්න පුළුවන් පමණින් පෙන්නන්න. ඊට පස්සේ ආයි ඊළඟ පාරයන්කෙත් යනවා. ගිහලා ආයි තව ටිකක් පෙන්නලා දෙනවා. ඊළඟ පාරයන්කටත් ආයි තව ටිකක් පෙන්නලා දෙනවා. අර ඒ වගේ නිකන් අර පොඩ ප්‍රඥාව කියන්නේ අපි තන අර කලයකට වතුර බින්දුව වැක්කිරනවා වගේ ප්‍රඥාවේ යම් මුහුකුරා යාමක් ප්‍රඥාවේ වැඩිවීමක් වර්ධනය වීමක් තමයි පොඩ වෙන්නේ. ඒක බහුලීකృత වීම හරහායි වෙන්නේ. දැන් ඕක අපි දැන් ස්වාමීන් වහන්සේ දකින්නේ කලින් දැකපු දෙයමයි. එක තැනක බිඳුණා. ඒකම තමයි තව තැනකක් දකින්නේ. හැබැයි ඒ විදිහට අපි 100,000 වාරේ පෙන්වන්න නැතුව මේක වැඩෙන්නේ නැහැ. භාවිතා බහුලී කතා කියන්නේ ඒකයි. මේක 100,000 වාරේ අභිඥාය කියන ඥානය ඇති වෙයි. තව මේක පෙන්ලා දෙන්නම අත්‍යවශ්‍යයි. නැවත පෙන්වන්න තමයි දැන් අපිට තේරෙනවා මේ ටැප් එකක් යටින් මේ කලයක් තිබ්බොත් වතුර බින්දුවක් නම් වැක්කෙන්නේ තේරෙනවා මේ වතුර බින්දුවයි වැටුනේ. හැබැයි ඉතින් ඕක දවසක් තිස්සේ ගියා නම් උතුරලා යනවා. හරි සරල දෙයක් උනේ. හැබැයි මේක නැවත කිරීම හරහා ඒකේ මොහුකුරා යාමක් සිද්ධ වෙනවා. මෙතෙන්දිත් ඒ වගේමයි නැවත මේ හිතට පෙන්ලා දෙනවා මේ යථා ස්වභාවය. යථා ස්වභාවය පෙන්ලා දෙන්න ඒකේ යම් මොහුකුරා යන මට්ටමකදී යන්න යා අතහැරලා දාන්න ඉඩ තියෙනවා. එහෙමයි. හිමීට කරගෙන යන්න සායනාස යන විදිහ හොඳයි. එහෙමයි. තව ප්‍රශ්න තියෙනවද දන්නේ සභාවට? මේ ප්‍රශ්නේ ඉවරයි නේ ඒක තමයි. කවන්නේ පරීක්ෂණ කරාට කවන්නේ නැහැ සාන. ආර්ය පරිශ්‍රණයනේ. කමක්. වේදන වර්ධනය කරනවා. නෑ ඉතින් ඕක හරි බාර ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ කියන්නේ මෙතෙන්දී පුළුවන් තරම් හොඳ එහෙමයි. ඔව්. ඒ කියන්නේ දැන් ටික අපි යවෙන්නේ මේක බාර ගන්න ආකල්පයකට නැත්තම් වෙන දෙයකට ඉඩ හරින ආකල්පයකට මේ පිළිගන්න ආකල්පයකට තමයි යවෙන්නේ. එතකොට තමයි යන්න අපි මේකත් එක්ක මේ දඟලන්න යන්නේ නැහැ. මේකත් එක්ක ඔට්ටු වෙන්න යන්නේ නැහැ. පිළිගන්නවා මෙතන තියෙන මෙන්න මේ බඳු ස්වභාවයක් කියලා ඒක හිතටම ඒත්තු ගන්නනවා. එතකොට ඉතින් දෙයක් දරන්න පුළුවන්. අනිත් එක සායනත මේ කොයි එකක්වත් පැය ගණන් තියෙන දේවලුත් නෙවෙයිනේ. නේද? දැන් සැප වේදනාවක් ආවත් එයා පොඩි වෙලාවකින් ගියා. දුකක් ආවත් ඒක පොඩි වෙලාවකින් ගියා. ඉතින් අර යම් වෙලාවක ඉතින් ඔක ටිකක් දිගට තියෙන්න පුළුවන් නැහැ නෙමෙයි. හැබැයි ඉතින් මේ එකක්වත් එක දිගට තියෙන දේවල් නෙමෙයි. අපි එක්ක ඉරියව්ව වෙනස් කරාම යනවා නැත්නම් යම් උපක්‍රම හරහා යනවා නැත්නම් යාමත් යනවා. හේතු ටික නැති වුණ ගමන් ඉතින් යා නැති වෙලා යනවා. ඉතින් අර එන යන ස්වභාවය පෙන්වා දීම මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය පෙන්වා දීම ඊටාම වටිනවා. සිතුවිලි වලටත් එච්චරයි අපේ ධාතුන් පැත්තෙනුත් එච්චරයි හැම දෙයක් සත්‍යෙම. ස්වාමීන් වහන්සේ ඒක තමයි ධර්මතාව. එහෙමයි. මොකක් සනස මට තේරුණා. ඉච්ඡිතාලාප. මම අද තමයි වචනේ ඇහුවේ. ඉච්ඡිතාලාප. ආහා. ඒකට මොකද්ද මේ ඔව් මේකේ චතුරාර්ය සත්‍යයේ එන මේ මේකේ තියෙන්නේ දුක්ඛ සත්‍යයේදී මොකද්ද
චංකිච්ඡන් නලබති තම්පි දුක්ඛං. ඒක නේද සායනස කියන්නේ. පංච උපාදානස්කන්ධා දුක්ඛ. කැමැත්ත. නොලැබීම. ඔව්. ඉතින් අනිවාර්යෙන්ම ඉතින් දැන් අපිට ඕන විදිහට මේක පවතින්නේ නැහැනේ. ඉතින් ඒ අපේ ආශාවේ විදිහට අපේ බලාපොරොත්තු විදිහට මේක ඉෂ්ට නොවීම නිසා ඉතින් දුකක් ඇති වෙනවා. ඉතින් හැබැයි ඊට දැන් එච්චර දුර යන්න ඕනේ නැහැ. ඉතින් මේ අස්පනා පින හොඳට සමාධිමත් හිතකින් පේන්නෙම මේ ඊට වඩා සූක්ෂම මට්ටමක්. අනිත්‍ය ලක්ෂණය කියන එක මේ අරිට වඩා සූක්ෂමයි කියන්න පුළුවන්. මොකද මේ දැන් අතනදී තියෙන නිකන් අපි පොඩ්ඩක් අපේ හිතේ ආපු තණ්හාවක් තියෙනවා. ඒකට අනුරූපවනේ මේ දෙන ලැබිලා තියෙන්නේ. එච්චර ඉතින් අපි හදාගන්න ඕනේ නැහැ. ඊට මෙහා මේ පේන්නෙම මේ දැන් අර සායනසි කිව්වා වගේ පේන්නෙම බිඳීමක්. පේන්නෙම ඇති වෙලා නැති වෙලා යාමක්. ඉතින් ඒ බඳු ඇති වෙලා නැතිවීම ප්‍රවාහයකින් මේක පෙළෙනවා නම් මෙතන සැපක් තියනවාද? ඒතර මේ බඳු තැනකින් කොහොමද මේ අපි සැප බලාපොරොත්තු වෙන්නේ? නැත්නම් මෙතනින් මට ඕන දෙයක් වෙයි කියලා මම මෙතනට පනවන්න පුළුවන්ද? මට ඕන විදිහටද මේක වෙන්නේ? ඔය එකක්වත් වෙන්නේ නැහැ විදිහට. දැන් හිතන්න ස්වාමීන් වහන්සේ දැන් අපි තුමු කොහේ හරි තැනක මොකක් හෝ දෙයක් සිද්ධ වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් මගේ දෙයක් නම් තමයි මම ඒකේ පාලනයක් බලාපොරොත්තු වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ඔන්න සායනසේ පිරිවෙන. දැන් ස්වාමීන් වහන්සේ පිරිවෙනේ ඉන්න ස්වාමීන් වහන්සේලා ඔන්න එක එක විදිහට හැසිරෙනවා කියලා හිතන්න. ඉතින් ස්වාමීන් වහන්සේට කේන්ති යනවා. මොකද මේ මගේ පිරිවෙනනේ. උන් ටික ඉන්නෝනේ මං කියන විදිහට. වෙන පිරිවෙනක නම් ගානක් නැහැ නේද? දැන් අපේ කට්ටිය මොන හරි කරොත් ස්වාමීන් වහන්සේට ගානක් නැහැනේ. ඒ වගේ තමයි ඉතින්. ඔව්. ඉතින් ඒ වගේ ඉතින් අර අපි හිතනවා මේ දැන් මේක මගේ. ඉතින් මගේ එක නම් මට ඕන විදිහට ඉන්න ඕනේ. දැන් මගේනේ කය දැන් පෙන්ලා දෙනවා. ඉතින් මගේ කියාගත්ත කය ඔන්න දැන් හැසිරෙන විදිහ. මේක බැලුවාම මේක එක මොහොතක් නිකන් ඉන්නේ වේදනාවක් ආවත් මේක ඇතිලා නැතිලා යනවා. මේ ධාතු පැත්තෙන් බැලුවත් ඇතිලා නැතිලා මේ මගේ කියාගත්ත එක. ඉතින් මේක තවදුරටත් කොහොමද මේකට මම කියලා. ඉතින් මේක පෙන්වන්න ඒ කියන්නේ දැන් අපි ඔය අනාත්ම ලක්ෂණය කියන එක මේ අනිත්‍ය ස්වභාවය දකින්න ඔටෝ වැඩ ගන්නවා. යටින් තේරෙනවා මේක වැඩක් නෑ මේ කොච්චර අල්ලන් හිටියත් මගේ කියාගත්තත් මේ මම මේ මගේ මෝඩකමට මේකට කියන් හිටියට මම හිතාගෙන හිටියට ඉතින් මගේ මම එහෙම හිතාගෙන අයිතිය ප්‍රකාශ කරලා ඉන්නවා කියන එක මේ 13 7 5කට ගණන් ගන්නෑ. ඔව්. ඒ කියන්නේ මේ ධාතු දන්නේ නැහැ මේකට මේ මෙන්න මේ අහවල් හාමුදුරුවෝ අයිතිය ප්‍රකාශ කරලා ඉන්නේ කියලා ධාතු දන්නේ නැහැ. අපි තමයි මේ නම් ගම් දීගෙන මේක අහවලාගේ මේක මෙයාගේ මේක මෙයාගේ ඔක්කොම කියන නම් දාගෙන ඉන්නේ. අපි ඉතින් අර තේරෙන්න ඒකයි බුදුහාමුදුරු කියන්නේ ලස්සන්ට. ඒ කියන්නේ දැන් යාච අජ්ජත්තිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු පටවි ධාතු රේවේසා. යම් තාක් මේ ආධ්‍යාත්මික පටවි ධාතුවක් වේද යම් තාක් බාහිර පටවි ධාතුවක් වේද මේ දෙකම එකම පටවි ධාතුවමයි. ඉතින් ඕකම ආපෝ තේජෝ වායෝ ඔක්කොටම දානවා. ඉතින් අන්තිමට තේරෙනවා මේ ඇතුලේ තියෙන එකමයි එළියේ තියෙන්නේ. මේකේ ආයි මගේ අනුන්ගේ කියලා වෙනසක් නැහැ. ඊට පස්සේ මේ ඇතුලේ තියෙන එක මට ඕන විදිහට වැඩ කරන්නේත් නැහැ. එළියේ තියෙන එක මට ඕන විදිහට වැඩ කරන්නේත් නැහැ. ඉතින් ඒ වගේ දේවල් ඒ බඳු ප්‍රඥාවක් වැඩෙන්න තමයි හිත අතහරින්නේ. මේක මේ මම කියලා අතහරිනව නෙමෙයි. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ දැන් පුළුවන් තරම් පොත් බල්ලා නිකන් හිතින් හදාගත්ත අතහැරීමක් නේ සාමාන්‍යයෙන් කරන්නේ. ඒක හරිය නිකන් తాවකාලිකයි. ඒක නිකන් මතු පිට තියෙන අතහැරීමක්. නමුත් දැන් මෙතෙන්දී එන්නේ හොඳට හැදුන සමාධියක් පාවිච්චි කළා අස්පනා පිට ඍජු අත්දැකීමක් අනුසාරයෙන් එයාට පෙන්ලා දෙන අස්පනා පිට උඹ බලපන් මේක. ඇත්තන කමක් නෑ අපි මුලින් නිකන් අභියෝගයක් දුන්නා වගේ. දැන් මේ බුදුහාඳුර කිව්වටම නෙමෙයි දැන් මේක මේ අනිත්‍ය වශයෙන් දැන් තේරෙන්නේ අස්පනා පිටම බැලීම නිසා. ඒතොර ඒ එන ප්‍රඥාව ප්‍රත්‍යක්ෂයක් වශයෙන්. ඒ එන ප්‍රඥාව එයාටම තේරිච්ච එකක්. හිතටම පේරිච්ච එකක්. හිතන්න නිකන් මේ හිත කියන්නේ පුංචි දරුවෙක් කියලා. දැන් අපි නිකන් වචනෙන් කිව්වට එයා අහන්නේ නැහැ. එයාටම පෙන්ලා දෙනවා. 10000 වාරේ උඹම බලපන් කියනොත් එයාටම පෙන්ලා දෙනවා. ඉතින් එයාටම තේරෙනවා. ඊට පස්සේ අපි කිව්වත් මිනිස්සයා මේ අල්ලන්නේ නැහැ. මිහටම තේරිලා. අන්න ඒ වගේ දැන් බුදුහාඳුරෝ ඔය මොකක්ද ඒකට කියන්නේ චේතනාකරණීය සූත්‍රය කියලා න චේතනාකරණීය සූත්‍රය කියලා එනවා අංගුත්තර නිකායේ. හරි ලස්සනට කියනවා මේ ඒ යථාභූත ඥාන දර්ශනයක් ඇති වුණා නම් චේතනාවක්වත් මහණෙනි පහල කරගන්න අවශ්‍ය නැහැ නිබ්බිදාවක් පහල වෙන්න ඕනා කියලා.
යථාභූත ඥාන දර්ශනයක් පහළ වුණා නම් නිබ්බිදාවක් පහළ වෙනවා කියන එක ධර්මතාවක්. ඉබේ වෙනවා. ධම්මතායසා භික්කවේ යථාභූත ඥාන දර්ශනං නිබ්බිදත්තාය. ඔන්න ඔය වගේ වචන ටිකකින් එනවා. හරි ලස්සනට බුදුහාඳුර විස්තර කරනවා මේ එක එක පියවරක් පාසා මෙන්න මේ කොටස සම්පූර්ණ වුණා නම් ඊළඟ එකට යනවා කියන එක ධර්මතාවක්. ආයි මට කරන්න දෙයක් නැහැ එතන. මම මේක ඉල්ලන්න ඕනේ නැහැ. අනේ මට නිබ්බිදා පහළ වේවා. අනේ මට විරාගයක් පහළ වේවා කියන මට ඉල්ලන්න දෙයක් නැහැ. මට තියෙන්නේ මේක පෙන්වලා දෙන එක. යථාව දර්ශනයක් හිතේ ඇති කරගන්න එක. ඇත්ත ඇති සැටින් එයාට පෙන්වලා දෙන එක විතරයි මගේ යුතුයකම වශයෙන් මට කරන්න තියෙන්නේ. ඒක වෙනවා නම් ඊට පස්සේ ඊළඟ මේ පියවරට යන ඒක ධර්මතාවක්. ඒක ඉබේ ඇවෙනවා. ඒකයි මම අර කිව්වේ දැන් කලේ පිරෙනවා කියන එක අපිට තියෙන්නේ මේ වතුර වැක්කිරෙන තැනට කලේ ලං කරලා තියන්න. ඊට ටික ඔක පිරුණා නම් උතුරල යනවා කියන එක වෙනවා. මේක හේතුඵල දහම. මට තියෙන්නේ තේ දෙන්නා මම දාම වැඩේ කරගෙන යනවා. මේකයි මම සායනතර කිව්වේ දිගටම කරගෙන යන්න සායනස. අඛණ්ඩව කරගෙන යන්න මේකේ මොහුකුරා යාමකදී ඕක ඉතිරි ටික නිකන් يعني හැම පියවරක්ම බුදුරජාණන් වහන්සේ පෙන්වන දහමේ තියෙන එක අතකින් සුන්දරත්වය. يعني ඕපනයික ගුණය එතන තියෙන්නේ. ඒ අවශ්‍ය ප්‍රතිපදාව සකස් වුණා නම් හේතුන් ටික සකස් වුණා නම් ඉස්සරහට යනවා කියන එක ඉස්සරහට එන තල්ලුව ඔටෝ සිද්ධ වෙනවා. ඉබේම යනවා ඉස්සරහට හේතුඵල දහමක් වශයෙන්. අවසරයි සායනස අපි ඇහෙනවද? ඔව් ඇහෙනවා. සායනස කමල් රොකැම්ප්ටන් වලින් ප්‍රශ්න 3ක් ලැබිලා තියෙනවා සායනස වෙලාව තියෙනවා දැන් ඉදිරිපත් කරන්න බාහිර වැඩසටහනකුත් තියෙනවා කියලා කිව්වා. තියෙනවා. ඕනනම් අපි කෙටියෙන් එකක් දෙයක් බලමු. හරි සායනස බලමු. පළවෙනි ඉදි වේගෙන් කියවන්න. ගරුතර ස්වාමින් වහන්සේ සතර ඉරියව්වේදීම සිරුර පුරා දැනෙන සෙල් ভাইබ්‍රේෂන් එක දෙස පසුගිය සති 3 කාලයේදී වඩාත් සමීප වී නිරීක්ෂණය කරන විට ලැබූ නව අත්දැකීම් මෙසේය. සක්මන් කිරීමෙන් පසුව පරයන්කයට ගොස් සෛල දිගහැරෙන සහ හැකිලෙන ක්‍රියාවලියෙන් නිකුත් වන සෙල් ভাইබ්‍රේෂන් එක නිරීක්ෂණය කළෙමි. මුලදී එක් පරයන්කයකදී පමණක් වරින් වර ඔක්කාර ගතිය දැනුනි. ඒ ගැන අවධානය යොමු නොකර දිගටම සෙල් ভাইබ්‍රේෂන් එක නිරීක්ෂණය කිරීම තුළින් එම තත්වය මග හැරුණි. මුල් සති දෙක පමණ කාලය තුල සෙල් ভাইබ්‍රේෂන් එකේ ෆ්‍රීකවන්සි එක පැමිණෙන අරමුණු වලට අනුරූපව වෙනස් වෙන බව දැක්කෙමි. පුහුණුවත් සමග අරමුණු කෙරෙහි සමසිත පැවැත්වීම තුළින් එම ভাইබ්‍රේෂන් එකේ ෆ්‍රීකවන්සි එක එකම ත්‍රිව්‍රතාවයෙන් පැවතෙන බව දැක්කෙමි. තුන්වන සතිය වන විට කලින් ගොරෝසුව දැනුණු සෙල් ভাইබ්‍රේෂන් එක ටිකෙන් ටික සියුම් වෙන්න පටන් ගත්තා. පැමිණෙන වෙනත් අරමුණු තුලින් රාග ద్వේෂ හටගන්න ආකාරය එම ভাইබ්‍රේෂන් එකේ ෆ්‍රීකවන්සි එකේ ඇතිවන වෙනස් වීම තුලින් හඳුනා ගත්තා. අද දින පරයන්කයට ගිය විට ලැබූ අත්දැකීම් මෙසේය. මුලින්ම සියුම් හුස්ම කෙරෙහි තිබූ අවධානය හුස්ම ගෙවී යාමත් සමග සියුම් ඒකාකාරී මට්ටමකින් පැවති සෙල් ভাইබ්‍රේෂන් එක දෙසට යොමු විය වෙනත් අරමුණු පැමිණියේ දෙපාරකි. ඒවා රාග ඇති කරවන පුළුවන් අරමුණු වුණත් එසේ වූයේ නැත. එය ප්‍රත්‍යක්ෂ වන්නේ ভাইබ්‍රේෂන් එකේ ෆ්‍රීකවන්සි එක වෙනස් නොවුණු නිසාය. ටික වේලාවකින් ශරීරයේ පිටතින් සිට සෙල් ভাইබ්‍රේෂන් එක නිරීක්ෂණය කරන බව දැනුනි. තවරක් ශරීරයේ කොටස් අත දමා එළියට අරන් තියා ඇති පරිදි මෙන් ඉදිරියෙන් දිස්විය. මුලින්ම අස්ථි දෙක ජොයින්ට් එකකි. එය මස් ලේ තැවරී තිබුණි. ඊළඟට මැදින් පලා තිබුණු හෘදය වස්තුවකි. එහි පැත්තකින් බට දෙකක් මෙන් එල්ලෙමින් තිබුණි. අන්තිමට මොළයක කොටසක් සාමාන්‍යයෙන් මෙවැනි දර්ශන පින්තූරයක් දැකීම බිය උපදවයි. එහෙත් පරයන්කේදී ඒ ගැන සිතුනේ මේවා තමයි ඇඟ ඇතුලේ තියෙන්නේ කියලාය. එම දර්ශනයක් ඇති වෙලාවෙත් සෙල් ভাইබ්‍රේෂන් එක සියුම් ලෙස සහ කලින් තිබූ ෆ්‍රීකවන්සි එකෙන්ම පැවතුණි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් මම හිතන්නේ අපේ මාරබේසානාසේගේ අත්දැකීම ටිකක් සම්බන්ධයි. ඔව් එතෙන්ට එන්නේ. ඒ කියන්නේ මේ
අපි දැන් මෙතන ටිකක් මේ ඒ කියන්නේ අත්දැකීම් මාරු කරගෙන තියෙනවා. අපි එක පැත්තකින් පරමාර්ථ මට්ටමකින් බලනවා අනිත් පැත්තෙන් සම්මුති මට්ටමකින් බලනවා. ඉතින් අපිට මෙතෙන්දී සම්මුතිය පැත්තකින් තියලා පරමාර්ථ මට්ටමෙන් බලන්න පුළුවන් නම් වඩාම සුදුසුයි. දැන් අපි සෙල් ভাইබ්‍රේෂන් එකක් බලනවා කියන්නේ ඒකාතකින් මේක ඇතුලේ තියෙන තාම සූක්ෂම මට්ටමකින් සෛල මට්ටමේ ඇතුවීම නැතිවීම ප්‍රවාහයක් අපි දකින්නේ. ඉතින් එතෙන්දී අපිට මේකේ වකුගඩුය මේක හෘද වස්තුය මේක මොළය කියලා දෙන්න ගත්තොත් ඉතින් අපි ආයේ මේකත් එක්ක සම්මුතිය කලවම් කරගන්නවා. ඒක සුදුසු නැහැ. ඒ හින්දා ඒ කියන්නේ ඔය නම් ගම් මොකක්වත් දෙන්නේ නැතුව නිකන් හුදු කම්පන රසක් කොහේ තිබ්බත් අපේ අවධානය නිකන් හිතන ටෝච් එකක් ගැහුවා කියලා. මේ ටෝච් එක කොහෙට අපි යොමු කරත් මේ හැම තැනම තියෙන්නේ කම්පන රසක්. ඉතින් ආයෝක අපි නමක් දෙන්න අවශ්‍ය නැහැ. මුළු කයම කියන්නේ ඉතින් කම්පන රසක්. කම්පන චංචල රසක් බවට පත් වෙලා. ඉතින් මේ විදිහට අපිට දකින්න පුළුවන් නම් ආයි අපි සම්මුතියක නෙමෙයි ඉන්නේ. මේ කම්පන චංචල රසක තමයි ඉන්නේ. මේක තව හොඳින් පෙන්ලා දෙන්න. මේක ඒ කියන්නේ නැවත මේ ස්වභාවය පෙන්ලා දෙන්න තමයි මේකේ තියෙන නිෂ්පලත්වය. නැත්තම් මේකේ තියෙන නිස්සාරත්වය අපිට වැටහෙන්නේ. මොකද අපි මේකට වටිනකමක් දෙයිලා මේක මගේ කරගෙන මම නම් ලස්සනයි, මම නම් හැඩයි, මම නම් එක අපි දෙනවනේ එක වටිනකම් අපිට දෙනවනේ. එතකොට තමයි අපි මේක අල්ලගෙන ඉන්නේ, බදාගෙන ඉන්නේ. නමුත් මේකේ තියෙන්නේ මේ අතෝරක් නැති කොහේ බැලුවත් මෙතන තියෙන්නේ මේ කම්පන රසක්ය, චංචල වීම රසක්ය කියලා තේරෙනවා නැති මේක අල්ලන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ පැත්තට වැඩි නැඹුරුවක් දෙන්න අර සම්මුතියෙන් අපි ඒවට නම්ගම් දීගෙන යන පැත්ත හිමීට මකලා දාන්න. ඒක අතහැරලා දාන්න. ඒ වෙනුවට පුළුවන් තරම් අර ධාතු ලක්ෂණ වශයෙන් මේ මතුවලා තියෙන ඒ කම්පන වීම, චංචල වීම, සෙලවීම වශයෙන් දකින්න ඒ දැක්මට මූලිකත්වය දෙන්න. එහෙමයි සංසන අපි ඉතුරු ප්‍රශ්න 3 හෙට ඉදිරිපත් කරනවා. හොඳයි. එහෙනම් අපි අද වැඩසටහන මෙතනින් સમાપ્ત කරමු සානහස. අපි පැයක් විතර වගේ සාකච්ඡාවක නිරත වෙලා තිනවා. නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනාවෙන් මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.